समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධෝපි බුද්ධස්ස භනීය වන්නං කප්පම්පි චේ අඤ්ඤමභාසමානෝ කීයේත කප්පෝ චිරදීඝමන්තරේ වන්නෝන කීයේත තථාගතස්සාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ප්‍රඥා නාලිකාව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කරන්නේ පොල්ගස්සෝවිට හල්පිට පදිංචි හේමා විජය ගුණවර්ධන මහත්මිය විසින් බොහෝම ශ්‍රද්ධාවෙන් විජය ගුණවර්ධන මහත්මිය මේ පින්කම සිද්ධ කළ බලාපොරොත්තු වෙන්නේ මීට වසර 3කට කලින් පරලොව සැපත් මෑණියන් වන බී.එල්. ගුණරත්න මණිකේ මහත්මනියගේ සහ වසර 46කට පෙර පරලොව සැපත් පියාණන් වන ඒකේ පොඩිහප්පුහාමි මහත්මාගේ සසර ගමන සුවපත් වී නිර්වාණාභෝධී පිණිස මේ උතුම් ධර්ම දේශනාව ධර්ම දානමේ පින්කම මේ කුසලයේ හේතු වේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් එවාගේම පරලොව සැපත් හෙන්ද්‍රික් විජය ගුණවර්ධන මාමණ්ඩිය මැගිනෝනා විජය ගුණවර්ධන නැන්දනිය පත්මා අල්ගොඩ සොහොයුරිය ඒකේ සෙනවිරත්න සොයුරා එවාගේම දමිත් ප්‍රියංකර බෑණනුවන් සහ පරලොව සැපත් දෙපාර්ශ්වයේම සියලු සංසාරගත ඥාතීන්ට මේ කුසලයේ අනුමෝදන් වී භවගමන සුවපත් වේවා උතුම් වූ නිර්වාණාභෝධයේ පිණිස මේ පින හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. ඉතින් පින්නතුන් මාතෘකාව හැටියට සඳහන් කොට තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණවල සඳහන් වන සත්තා දේව මනුස්සානම් බුදුගුණේ පිළිබඳව දේශනාවක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒ අනුව පින්නතුනි අද ධර්ම දේශනාවෙහි මාතෘකා වශයෙන් තබා ගත්තේ සත්තා දේව මනුස්සානම් බුදුගුණේ පිළිබඳව. දේව කියලා කියන්නේ පින්නතුනි දෙවියන්ට, මනුස්සානම් කියලා කියන්නේ මිනිසුන්ට, සත්තා කියලා කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ. දෙවියන්ටත් මිනිසුන්ටත් ශාස්ත්‍රුන් වහන්සේ වන නිසා තමයි සත්තා දේව මනුස්සානම් කියලා බුදුරජාණන් වහන්සේට කියන්නේ. එතකොට බුදුගුණ 9ක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාළ මහණෙනි, තථාගතයන් වහන්සේ කවුද කියලා හඳුනා ගන්න කෙනෙකුට බුදුගුණ 9 මෝන්නේ එක බුදුගුණයකින් උනත් තථාගතයන් වහන්සේ කවුද කියලා හඳුනා ගන්නට පුළුවන්. දැන් ගංගා 9ක් තියෙනවා. බුදුගුණත් 9ක් තියෙනවා. මේ ගංගා 9ම පින්නතුනි ගිහිල්ලා වැටෙන්නේ මහ මොහොතට. මහ මොහොතට අපි නමක් දානවා නිවන කියලා. එතකොට අරහං කියලා බුදුගුණ ගංගාවක් තියෙනවා. සම්මා සම්බුද්ධෝ කියලා බුදුගුණ ගංගාවක් තියෙනවා. අරහං බුදුගුණේ වඩන්න කැමැති කෙනා අරහං ගඟේ බැහැලා පේනගෙන යනවා. වැටෙන්නේ කොහාටද? නිවන නැමැති මහ මොහොතට.
අරහං බුදුගුණේ වැඩුවත් එයාට පින්නතුනි බුදුහාමුදුරු මුණ ගැහෙනවා. සම්මා සම්බුද්ධ බුදුගුණේ වැඩුවත් එයාට බුදුහාමුදුරු මුණ ගැහෙනවා. හරියට අර ගංගා නමයම ගිහිල්ලා වැටෙන්නේ මහා මෝදට. ඒ වගේ තමයි මොන බුදුගුණේ වැඩුවත් ඒ ඇත්තට තථාගතයන් වහන්සේ කවුද කියලා පින්නතුනි මුණ ගැහෙනවා, හඳුන ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට බුදුගුණ පින්නතුනි අනන්තයිනේ. ඒ බුදුගුණ අනන්තයි කියන බව තේරුම් ගන්න තියෙන ප්‍රධාන ලක්ෂණයේ තියෙන කොතනද? ඉතිපිසෝ ගාථායම තමයි. ඔන්න බලන්න ඉතිපිසෝ ගාථා පටන් ගන්න ඉතිපිසෝ භගවා. අවසන් වෙන්නේත් බුද්ධෝ භගවාදී කියලා. එතකොට පටන් ගන්නෙත් භගවා කියලා, අවසන් වෙන්නේත් භගවා කියලා. මුල ඉඳලා අගට ගියත් ඒත් භගවා කියන වචනේ හම්බ වෙනවා. ඊට පස්සේ අග ඉඳලා මුලට ආවත් ඒත් පින්නතුනි භගවා කියන වචනේ හම්බ වෙනවා. මේ භගවා කියන වචන දෙකෙන් එළියට පනින්න පුළුවන් කමක් නැහැ. මේක එකම චක්‍රයක් හැටියට, එක වලල්ලක් හැටියට ගණන් ගන්නවා මිසක මෙහි කෙලවරක් දකින්න බෑ. ආ නිසා තමයි බුදුගුණ අනන්තයි කියන ප්‍රධාන ලක්ෂණ ඉතිපිසෝ ගාථාවෙම තමයි හෙව්වේ. දැන් එතකොට සත්තා දේව මනුස්සානං කියන බුදුගුණය ගැන කතා කරනකොට පින්නතුනි දෙවියන්ටත් මිනිස්සුන්ටත් බ්‍රහ්මයන්ටත් මේ සෑම දෙනාටම භාගතුන් වහන්සේ පින්නතුනි අනුශාසනා කරනවා. අනුශාසනා කිරීමට සමත් ඇත්තෝ මේ ලෝකේ කොතෙකුත් නම් පින්නතුනි ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව නිර්වාණය අරමුණු කරගත්තු එකක්. නැත්නම් අනුශාසනා නම් පින්නතුනි කාටත් කරන්නට පුළුවන්. නමුත් නිර්වාණය අරමුණු කරගත්තු අනුශාසනාවක් ඒ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශනාව පමණයි. ඒ කියන්නේ වෙන මොන අනුශාසනාව කළත් ජාත්‍යාදී සසර දුකින් නිදහස් වෙන්නට පින්නතුනි බෑ. නමුත් තථාගතයන් වහන්සේගේ අනුශාසනාව තුළ ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක්ඛ ස්කන්ධයන්ගෙන් මේ සෑම දුකකින් පින්නතුනි මිදෙන්න පුළුවන් අනුශාසනාවක් තමයි බුදුරජාණන් වහන්සේ කරන්නේ. එතකොට නිවන පිණිස කරන අනුශාසනාව තමයි මේ ලෝකේ උසස්ම ප්‍රාතිහාර්ය හැටියට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ වගේම ශ්‍රාවකයන්ටත් නොඑක් ප්‍රාතිහාර්ය කරන්න පුළුවන්. නමුත් පින්නතුනි තථාගතයන් වහන්සේ උසස් කොට සැලකුවේ අනුශාසනා කියන ප්‍රාතිහාර්ය. එතකොට පින්නතුන්ට මතකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉද්ධි ප්‍රාතිහාර්ය, ආදේශනා ප්‍රාතිහාර්ය සහ අනුශාසනා ප්‍රාතිහාර්ය කියලා. පින්නතුන් දවසක් තථාගත බුදුරජාණන් වහන්සේ නාලන්දාවේ පාවාරි කම්බ කියන වනයේ වැඩ වාසය කරනකොට කේවට්ට කියලා ගෘහපති පුත්‍රයෙක් භාගතුන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මේ නාලන්දා නගරය හරීම සමෘද්ධිමත්. ඒ වගේම බොහෝ ජනයා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි බුදුහාමුදුරුවෝ කෙරෙහි ඒ ඇත්තෝ අතිශයින්ම ප්‍රසන්න භාවයට පත් වෙලා ඉන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් ඉද්ධි ප්‍රාතිහාර්ය දක්වන්නට පුළුවන් නම් ඒ ඇත්තන්ගේ පැහැදීම වඩාත් ඇති කරන්න පුළුවන් ප්‍රාතිහාර්යයක් පෑවොත්. කාටද කියන්න ඕනි? භික්ෂුන් වහන්සේ නමකට කිව්වොත් ප්‍රාතිහාර්ය පාන කියලා ඒ ඇත්තෝ ඒ ප්‍රාතිහාර්ය දැකලා බුදුහානේ අතිශයින් පහදීවි කිව්වා. භාගතුන් වහන්සේ වදාලා කේවට්ට මම ගිහියන්ට ඉද්ධි ප්‍රාතිහාර්ය දක්වන්න කියලා භික්ෂුන් වහන්සේලාට ධර්මයේ දේශනා කරන්නේ නැහැ. කේවට්ට මතක තියාගන්න මේ ලෝකෙ ඉද්ධි ප්‍රාතිහාර්ය, ආදේශනා ප්‍රාතිහාර්ය, අනුශාසනා ප්‍රාතිහාර්ය කියලා ප්‍රාතිහාර්ය තුනක් තියෙනවා. දැන් ධාන වඩලා අභිඥා ලැබලා එහි බලයෙන් පින්නතුනි යම් කෙනෙක් මේ ජලයේහි පින්නතුනි පොළොවේ මින් ඇවිදින්න පුළුවන්. ඒ වගේම අහසේ ඉරියව් පවත්වන්න පුළුවන්. මේ සියල්ල අයිති වෙන්නේ මොකේටද? පින්නතුන් දන්නවා ඉද්ධි ප්‍රාතිහාර්යයට. හැබැයි යම්කිසි භික්ෂුවක් මෙන්න මේව කරනකොට කේවට්ට ඒව දැකලා පැහැදුණු කෙනෙක්. ඒ බව මේ ශාසනයේ නොපැහැදුණු කෙනෙකුට කිව්වොත් එයත් සමහර විට කියන්න පුළුවන් මෙහෙම දෙයක්. මොකද්ද? යාළුවේ ඔබ ඔය කියන දේවල් කළ හැකි ගන්ධාරී කියලා විද්‍යාවක් තියෙනවා. ගන්ධාරී විද්‍යාව දන්න කෙනෙකුටත් ඔය වගේ ප්‍රාතිහාර්යයක් කරන්න පුළුවන්. එතකොට එයින් කලින් පැහැදුණු අයගේ පැහැදීම
නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගන්ධාරී කියලා විද්‍යාවක් තියෙනවා. අන්න ඒබඳු ඇත්තන්ටත් ඒබඳු ප්‍රාතිහාර්ය දක්වන්නට පුළුවන්. එතකොට භික්ෂුවක් ප්‍රාතිහාර්ය පෑවට පස්සේ හිතන්න පුළුවන් ඔය වගේ ප්‍රාතිහාර්ය කරන අය නම් මේ ලෝකෙ කොච්චරනම් ඉන්නවද කියලා. එතකොට කලින් පැහැදුණු අයගේ පින්නතුනි පැහැදීම කියන එක නැති වෙන්නට පුළුවන්. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ වදාලා අන්‍යයන් සතු දෑ කල්පනා කළ හැකි, ඒ වගේම ඒ කල්පනා කරපු දේ ප්‍රකාශ කළ හැකි දෙයට කියන පින්නතුනි ආදේශනා ප්‍රාතිහාර්ය කියලා. දැන් අනුන්ගේ සිත් දැනගන්නා නුවණ තියෙන භික්ෂුන් වහන්සේ නමකට අනුන්ගේ සිත පිළිබඳව කල්පනා කරන්න පුළුවන්. ඒ වගේම ඒ භික්ෂුවක් විසින් ඒ විදියට පැහැදුණු කෙනෙක් පිළිබඳව කතා කරනකොට බුද්ධ ශාසනයෙහි නොපහන් අයෙකුට ඒ බව කිව්වොත් සමහර විට එයත් කියන්න පුළුවන් මනිකා කියලා විද්‍යාවක් තියෙනවා. අන්නේ විද්‍යාව දන්න කෙනෙකුටත් ඔබදු ප්‍රාතිහාර්ය දක්වන්න පුළුවන්. එබඳු අයටත් අනුන්ගේ සිත් කියන්නට පුළුවන්. ඔබ වර්ණනා කරන භික්ෂුව ඒ විද්‍යාව උගත් අයෙක් වෙන්න පුළුවන්. අනෙතකොට බුද්ධ ශාසනයේ පැහැදුණු යම්කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ පහන් පුජ්‍යලයාගේ සිත එයින් පින්නතුනි කලකිරෙන්නට පුළුවන්. මොකද එක එක විද්‍යාවන් කළා ඒ ඇත්තෝ පින්නතුනි ඒ වශයෙන් ප්‍රාතිහාර්ය නොඑක් දේවල් දක්වන්නට පුළුවන්. එතකොට ඒ භික්ෂුන් වහන්සේලා කරන යම්කිසි දෙයක් තියෙනවා නම් ප්‍රාතිහාර්යයක් තියෙනවා නම් ඒක පිළිමදව පැහැදුණු යම්කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ පින්නතුනි නොපැහැදිනට කරුණු බවට පත් වෙනවා. ඉතින් මේ විදියට කල්පනා කරන්න, මේ විදියට කල්පනා නොකරන්න, මේ විදියට මෙනෙහි කරන්න, මේ විදියට මෙනෙහි කරන්න එපා. මේවා දුරු කරන්න, මේවා උපදවා ගන්න කියලා අනුශාසනාවක් යම්කිසි කෙනෙක් කරනවා නම් ඒකට තමයි කියන්නේ පින්නතුනි මොකක් කියලාද? අනුශාසනා ප්‍රාතිහාර්ය කියලා. ඒ නිසා මේ ප්‍රාතිහාර්ය තුනෙන් බුදුරජාණන් වහන්සේ හොඳයි කියලා වදාළේ මොකද්ද? අනුශාසනා ප්‍රාතිහාර්ය. ආදේශනා ප්‍රාතිහාර්යත් නෙවෙයි. ඉද්ධි ප්‍රාතිහාර්යත් නෙවෙයි. නමුත් අනුශාසනා ප්‍රාතිහාර්ය කියන්නේ අපි කෙටියෙන්ම කියනවනම් බණක් කියලා කෙනෙක් නිවන්න පුළුවන් නම් අකුසලයෙන් අහක් කළ අකුසලයේ යොදවන්න පුළුවන් නම් මෙන්න මේ දේ කරන්න, මේ දේ මෙනෙහි කරන්න, මේ දේ මෙනෙහි නොකරන්න. මේ ආදී වශයෙන් යමෙක් අනුශාසනා කරනවා නම් අන්න ඒකට කියනවා අනුශාසනා ප්‍රාතිහාර්ය කියලා. ඒ අනුශාසනා ප්‍රාතිහාර්ය අහලා ඒ අනුව යම්කිසි කෙනෙක් පින්නතුනි පිළිපැදලා නවරදවාම ලැබිය හැකි නිර්වාණ සුවේ සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට තථාගතයන් වහන්සේගේ අනුශාසනාව අහලා නොපැවිදිව මගඵල ලැබූ දෙවිමිනිසුන් පින්නතුනි බොහොමයි. ඒ කියන්නේ පැවිදි වෙන්න ඕනේ කියලා නැහැ. නමුත් ඒ පැවිදි වෙන්නේ නැතුව මගඵල නිවන් අවබෝධ කරගත්තු ඇත්තෝ අනුශාසනාව අහලා මේ ලෝකේ බොහොමයි. ඒතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පස්සෙත් පින්නතුනි උන්වහන්සේගේ අනුශාසනයන් අහලා බොහෝ සත්වයෝ පින්නතුන් දන්නව මගඵල නිවන් අවබෝධ කරගත්තා. රිද්ධිපාතිහාර්ය දැකලා යමෙක් පැහැදුනත් මතක තියාගන්න පින්නතුනි ඒක මේ ලෝකේ ස්ථිර පැහැදීමක් නෙවෙයි. කලකිරෙන්නට පුළුවන්. පැහැදුණු තැනටම කලකිරෙන්නත් පුළුවන්. දැන් පින්නතුන්ට බොහොම ලස්සන කතාවක් කියන්නම්. බුද්ධ කාලේ හිටියනේ පින්ඩෝල බාරද්වාජ කියලා මහරහතන් වහන්සේ කෙනෙක්. පින්නතුනි දවසක් බිම්බිසාර මහරජුරවන්ට හම්බුණා සඳුන් වලින් හදපු පාත්‍රයක්. සඳුන් වලින් හදපු පාත්‍රයක් ඒක. මේ පාත්‍රයේ රජුරෝ කරපු දේ තමයි පින්නතුනි දිග උණ ගහක් හිටවලා මේ උණ ගහ උඩ මේ පාත්‍රේ රැඳෙව්වා. උණ ගහ උඩ පාත්‍රේ රැඳෙව්වා. රඳවල තියලා යම්කිසි අනබෙරක් නිකුත් කළා. ඒ තමයි මේ ලෝකේ ප්‍රාතිහාර්ය දක්වන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් බිමින් නොව උඩින් ඇවිල්ලා මේක ගන්න ඒ ගත්තු කෙනෙකුට මේ පාත්‍රයේ අයිතිය තියෙනවා. ගත්ත කෙනෙකුට මේ පාත්‍රයේ අයිතිය තියෙනවා. පින්නතුනි මෙතනින් මේ වෙලාවේ වඩිනම පින්ඩෝල බාරද්වාජ මහරහතන් වහන්සේ. උන්වහන්සේට ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. ඉතින් මිනිස්සුත් ඒ කියන්නේ ඒ කාලේ නිගණ්ඨනාත පුත් ආවා. ඒ වාගේ මක්කලි ගෝසාල අජිත කේස කම්බල මේ ආදී මේ ශාස්ත්‍රවරුත් පින්නතුනි ආවා. කුමක් කරන්නද? අහසින් ඇවිල්ලා මේ පාත්‍රය ගන්න. නමුත් බැරි වුණා. අන්න ඒ වෙලාවේ තමයි පින්ඩෝල බාරද්වාජ මහරහතන් වහන්සේ මෙතනින් පින්ඩපාතේ වඩිනකොට
උන්වහන්සේ මේ රැස් වෙලා ඉන්න මිනිස්සුන්ගේ මොකද මේ කලබලේ? අනේ ස්වාමීන් රජ්ජුරුවන්ට සඳුන් වලින් හදපු පාත්‍රයක් හම්බෙලා තියෙනවා. රජ්ජුරුව කියනවා බිමින් නොව උඩින් ඇවිල්ලා ගන්න කෙනෙකුටයි මේකේ අයිතිය තියෙන්නේ කියලා. දැන් උන්වහන්සේ කරපු දේ තමයි පින්නතුනි ප්‍රාතිහාර්ය පාලා මේ පාත්‍රය ගත්තා. සඳුන් පාත්‍රය ගත්තා. මේ සඳුන් වලින් හදපු මේ පාත්‍රෙත් අරගෙන දැන් උන්වහන්සේට මේක අයිතිය තියෙන්නේ. රජ්ජුරුව කියවනේ ආසින් ඇවිල්ලා ගත්ත කෙනෙකුට තමයි මේකේ අයිතිය තියෙන්නේ කියලා. මේ පාත්‍රෙත් අරගෙන උන්වහන්සේ පින්නතුනි වඩිනව බුදුහාමුදුරු ගාවට. ඇයි? බුදුරජාණන් වහන්සේ මේ පිළිමද මට සෑහෙන වර්ණනා කරයි කියලා. අනේ කොහෙන්ද පාත්‍රය කියලා ඇහුවාම පින්ඩෝල බාරද්වාජ මහරහතන් වහන්සේ විස්තරය කිව්වා. ස්වාමිනී භාගතුන් වහන්සේ උණලියක් හිටවලා ඒ උණලිය උඩ පාත්‍ර හඳවලා තිබුණා. රජ්ජුරුව කියලා තිබුණා බිමින්නව උඩින් ඇවිල්ලා ගන්න කෙනෙකුටයි මේකේ අයිතිය තියෙන්නේ. ඉතින් මම ප්‍රාතිහාර්ය මේ පාල මේක ගත්තා. භාගතුන් වහන්සේ ඒ වෙලාවේ පින්නතුනි දොස් කිව්වා. සඳුන් පාත්‍රයක් වෙනුවෙන් ප්‍රාතිහාර්යයක් දැක්වුවා කියලා කියන්නේ ප්‍රාතිහාර්යයේ තියෙන தත්ත්වයේ බාල්දු කළා. ඒ විතරක් නෙවෙයි. භාරද්වාජ නුඹ එතෙන්දී ඒ රැස්ලා හිටවු මිනිස්සුන්ට ඇත්තටම අනුශාසනාවක් කළා නම්, ඒ කියන්නේ අනුශාසනා ප්‍රාතිහාර්යයක් දැක්වුවා නම් ඒ ඇත්තෝ බොහෝ දෙනෙක් මගපල නිවන් අවබෝධ කරගනී කිව්වා. නමුත් මෙතනින් සිද්ධ වුණේ මෙබඳු දේවල් කරන ඇත්තොත් මේ ලෝකෙ ඉන්නමානේ කියන යම්කිසි දෙයක් සිතිවිල්ලක් මිනිස්සුන්ගේ සිත් තුළ ඇති වුණා විතරයි. බාන්න ඒක ලස්සන පින්නතුනි. ඒ නිසා රිද්ධිපාරේ ප්‍රාතිහාර්ය දැකලා කෙනෙක් පැහැදුනත් පින්නතුනි ඒක පැහැදීම ස්ථිර පැහැදීමක් නෙවෙයි. නමුත් තථාගත බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අහලා යම්කිසි කෙනෙක් ඒක තේරුම් අරගෙන ධර්මයේ හැසිරලා නිසක භාවයට සැකනති භාවයට පත් වෙනව නම් ඔහු මේ සම්බුද්ධ ශාසනයේ ස්ථිර පැහැදීමක් ඇති කරගත්තු කෙනෙක් බවට පත් වෙනවා. එවැනි පුජ්‍යලයන්ගේ පැහැදීම ශක්‍රියා විසින්වත් ඒ වගේම බ්‍රහ්මයා විසින්වත් කවදාවත් පින්නතුනි වෙනස් කරන්න බෑ. ඒ පැහැදීම කාටවත් වෙනස් කරන්න බෑ. ඒ බව සනාත කරගන්න බොහොම ලස්සන කතාවක් තියෙනවා පින්නතුනි. පින්නතුන් දන්නම මේ ධනංජානි බැමිණියගේ කතාව. ධනංජානි බැමිණිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ රජගහනුවර භාරද්වාජ ගෝත්‍රයේ බ්‍රාහ්මණයෙකුගේ බිරිඳක් තමයි පින්නතුනි ධනංජානි කියන්නේ. මේ ධනංජානිට යම්කිසි කරදරයක් වුණාට පස්සේ එකපාරට මතක් වෙන්නේ බුදුහාමුදුරුවෝ. මේ කොයි වෙලාවෙත් කරදරයක් වුණොත් නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස කියනවා. එතකොට ධනංජානි බැමිණිය තථාගතයන් වහන්සේගේ අනුශාසනය අහලා සෝවාන් ඵලයට පැමිණි සංඝරත්නයේ කෙරෙහිත් නොසෙල්වෙන පැහැදීමක් තියාගත්තු කාන්තාවක් පින්නතුනි. කවුද ධනංජානි බැමිණිය? පින්නතුනි මෙය දවසක් ස්වාමියා තමයි භාරද්වාජ කියන බ්‍රාහ්මණයා. මොහු භාරද්වාජ කියන මේ ගෝත්‍රයට අයිති කෙනෙක්. දවසක් පින්නතුනි බත් අරගෙන යනකොට භාරද්වාජ බ්‍රාහ්මණය යම්කිසි දෙයක පින්නතුනි මේ භාජනයේ හැපුණා. දැන් විපතේදී පින්නතුනි පිහිටක් කොට සලකන එක, ඒ වගේම දේවතාවුන් සිහි කිරීම, নমස්කාර කිරීම ඔවුන්ගේ සිරිතක්නේ. එතකොට බුද්ධ ශ්‍රාවිකාවක් වුණු මේ ධනංජානි විපත්තියේදී සිහි කරන්නේ පින්නතුනි වෙන කවුරුවත් නෙවෙයි බුදුරජාණන් වහන්සේ. එතකොට පය පැකලිලා ඒ වේදනාව ඇති වුණු අවස්ථාවෙම ඇය සිහි කරපගෙන තමයි කවුද? බුදුරජාණන් වහන්සේ. එපමණකින්ම නවතින් නැතුව පින්නතුනි වේළුවනාරාමේ පැත්තට හැරිලා මේ ඇඳලි බැඳ දොහොත් මුදුන් තබාගෙන පින්නතුනි ඇය මේ নমස්කාර පාඨය පවා පින්නතුනි කියන බොහෝ වෙලාවට. ඉතින් දවසක් භාරද්වාජ බ්‍රාහ්මණයා නිගණ්ඨයන්ට දානයක් දෙන්න සූදානම් වුණා. ඇයි පින්නතුනි බුදුහාමුදුරන්ට විතරක් නෙවෙයි තමන්ගේ ස්වාම්පුරුෂයා සරණ ගිහිල්ලා ඉන්නේ නිගණ්ඨයන්ට නම් නිගණ්ඨයෝ ගෙදරට එනවයි කිව්වහම ඒ ඇත්තන්ටත් කෑම හදනවා. කිසිම දෙයක අඩුවක් පාඩුවක් කරන්නේ නැහැ. ඇයි කවදාවත් භාරද්වාජ තමන්ගේ ස්වාම්පුරුෂයව බලෙන් බුදුරජාණන් වහන්සේ ගාවට එක්කරන් යන්න සැදුවෙත් නැහැ. ඇය තමන්ගේ ආගම හැටියට ඒ බුදුරජාණන් වහන්සේ අදහනවා, භාරද්වාජ බ්‍රාහ්මණයා ඒ පැත්ත අදහනවා. ඉතින් කෙසේ හෝ වේවා අර නිගණ්ඨයන්ට දානයක් දෙන්න සූදානම් වෙච්ච වෙලාවේ ඒ දවසක පින්නතුනි ඒ පය පැකිලිලා ධනංජානි බැමිණිය වැටුණා. ඒ වෙලාවෙත් ඇය නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස කිව්වා. මේක නිගණ්ඨයන්ට ඇහුණා.
නිගණ්ඨයන්ට මේකට කේන්ති ගිහිල්ලා භාරද්වාජ බමුණටත් කියලා නෑ නෑ ආයි මේ වගේ දෙයක් වෙන්නේ නැහැ කියලා නිගණ්ඨයන් පොරොන්දු කරගත්තා. ඉතින් ඒ දවසක පින්නතුනේ ඔන්න බලන්නකෝ නිගණ්ඨයන්ට දානයක් දෙන්න සූදානම් කරනකොට කිව්වා අද මොකක් හරි කරදරයක් වුණොත් නිගණ්ඨයන්ට දාන දෙනකොට ඔය මේ අනම්මනම් කියාගෙන ඉන්න එපා. අද කාලේ හැටියට කියනවනම්. ඔය නමෝ තස්ස භගවතෝ අර මේවා ඒව කියාගෙන එපා. අදවත් පුළුවන් නම් කටපියන් ඉන්න කිව්වා. ඇඟිලි දෙකකින් වහන්න පුළුවන් කට නුඹ හැබැයි අද නම් මේ කට අරින්න එපා. බුදුහාඳුරු ගැන වචනයක්වත් කතා කරන්න එපයි කිව්වා. පොරොන්දු කරගත්තා. හැබැයි ඒ වුණාට ආර්ය ශ්‍රාවිකාවක් වූ ධනංජානිගේ කට වහන්න පින්නතුනේ එහෙම කාටවත් බෑ. ඒ අනිත් එක ඒ කිපෙන්නෙත් නෑ. අනිත් එක පින්නතුනේ ඇයට කේන්ති යන්නෙත් නෑ. ඉතින් ඒ විතරක් නෙවෙයි ධනංජා මේ බ්‍රාරද්වාජ බමුණ කිව්වනේ පින්නතුනේ ධනංජානිට ධනංජානි අදනන් නිගණ්ඨය ආවට පස්සේ කට ඇරියොත් මේ දේශනාවේ කියනවා මේ කඩුවෙන් උණ ගොබයක් කපන්නාක් වෙන් පාදයන්නි පටන් හිස දක්වා තිගේ තී කපා මස් ගොඩක් කරනවා කියලා තරජනය කළා. ආර්ය ශාවිකාවක් වූ ධනංජානි පින්නතුනි මහ පොළොව වගේ කවදාවත් කම්පා වෙන්නේ නැති කෙනෙක්. ඒ කියනවා සචේ මේ අංග මංගානි කාමං ජෙජ්ජසි බ්‍රාහ්මන නේවාහං චිර මිස්සාමි බුද්ධ සෙට්ටස්ස ශාසනා. ඒ කියන්නේ බ්‍රාහ්මණයා බැමිණියට කිසිවක් කිරීමට අපොහසත් වුණත් නුමගේ කැමැත්තක් පරිදි කරගන්න කියලා අන්තිමට පින්නතුනි කරපු දේ තමයි කඩුව පැත්තකට දැම්මා. ඒ කියන්නේ කඩුව යහනට දමලා පින්නතුනි යන්න ගියා. ඒ කියන්නේ ධනංජානි බැමිණියට කිසිම දවසක කිසි කෙනෙකුට පින්නතුනි එහෙම ලේසියෙන් කාටවත් කරද ඇයි ආර්ය ශ්‍රාවිකාවක් පින්නතුනි. ඒ නිසා දැන් එතකොට තේරෙනවනේ පින්නතුනි ශාසනය තුල ඉද්ධි ප්‍රාතිහාර්ය තුලවත් ඒ වගේම ආදේශනා ප්‍රාතිහාර්ය තුලවත් මේ සසුනේ ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. නමුත් පින්නතුනි ඒ ප්‍රාතිහාර්ය තුල ස්ථිර පැහැදීමක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඒ ස්ථිර පැහැදීම ඇති වෙන එකම ප්‍රාතිහාර්ය තමයි කුමක්ද? අනුශාසනා ප්‍රාතිහාර්ය. ඒ කියන්නේ අනුශාසනාවක් කරලා යම්කිසි කෙනෙකුට කෙනෙක්ගේ අකුසලයෙන් මුදවලා අකුසලයේ යොදවන්න පුළුවන් නම් ඒක තමයි පින්නතුනි වටින්නේ. ඒ වගේම පින්නතුන්ට මතක ඇති සුප්පබුද්ධ කියලා දුගිය කතාව. සුප්පබුද්ධ කියලා පින්නතුනි කුෂ්ඨ රෝගියෙක් හිටියා. මේ කුෂ්ඨය හැදුනෙත් වෙන මොකක්ක නිසා නෙවෙයි පින්නතුනි ඒ මිනිස්සය පෙර ජීවිතයේ කරගත්තු අකුසල කර්මයක්. ඒ තමයි පෙර වැඩම කළ පසේ බුදු කෙනෙකුට මුළු ශරීරයේම පොරවල වහගෙන පින්නතුනි මේ විදිහට සිවුර පොරව ඉනකොට මේ මිනිස්සු ඇහුවනේ මොකද නිකන් ඔබ වහන්සේ නිකන් මේ කුෂ්ඨ රෝගියෙක් වගේ මුළු ඇඟම වහගෙන ඉන්නේ මොකද කියලා ඇහුවා. අන්න බලන්නකෝ ඒ වචනේ කටින් පිට කරපු නිසා තමයි මේ ජීවිතේ මේ සුප්පබුද්ධ නමින් ඉපදුනත් පින්නතුනි කුෂ්ඨ රෝගියෙක් බවට පත් වෙලා උපදුනේ. වචනේ වරද්දගත්තා. පසේ බුදු කෙනෙකුට නිඳා කරපු එකේ විපාකය තමයි ඒ. ඒ නිසා යම් කිසි වෙලාවක පින්නතුනි අපි හිතමුකෝ සතෙක්ගේ අණ්ඩක් කැඩුවා කියලා. ඒ අණ්ඩ කැඩුවත් එක ජීවිතයකදී අපිට සමාල්ලාට ඇඟිලි පහම නැති වෙන්න පුළුවන්. තමන් වැඩ කරන ආයතනයේ මැෂිමකට යන්ත්‍රයකට හරි පින්නතුනි අහුවලා නැති වෙන්නට පුළුවන්. ඒ වගේ ජීවිත ඕන තරම් එක අණ්ඩයි සතෙක්ගේ කඩන්නේ, බිඳෙන්නේ, සිඳින්නේ සමහරු එහෙම කරනවා. නමුත් එහෙම වුණාට සමහරුන්ගේ ඇඟිලි පහම නැති වෙන්න පුළුවන් පින්නතුනි. ඉතින් ඔය සුප්පබුද්ධ කියන කුෂ්ඨ රෝගියා පින්නතුනි දවසක් ගයක් ගානේ ගිහිලා සිඟමන් ඇදලා තමයි යමක් ලැබුණාම ඒකෙන් තමයි ඔහු ජීවත් වෙන්නේ. දවසක් පින්නතුනි බුදුරජාණන් වහන්සේ රජගහ නුවර පිණ්ඩපාතේ වැඩම කරලා එක්තනා තැනක බුදුහාමුදුරු නතර වුණා. ඒ නතර වෙච්ච වෙලාවේ භික්ෂුන් වහන්සේලා පිරිසක් එතෙන් රැස් වුණා. භාගතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට මේ සුප්පබුද්ධ මේ කුෂ්ඨ රෝගියා සාගින්නෙන් පින්නතුනි පෙලෙන්නේ, බඩගින්නෙන් පෙලෙන්නේ. මොහු කල්පනා කළා මෙච්චර මිනිස්සු ගොඩක් මෙතන රැස් වෙලා ඉන්න එකේ අනිවාර්යෙන් කෑමක් නම් නොතිබෙන්න බෑ. අනිවාර්යෙන් කෑම තියෙන්න ඕනේ කියලා ආහාරයක් ලබා ගන්න පුළුවන් කියලා පින්නතුනි මෙතෙන්ට ගියා. බලන්නකෝ වෙච්ච දේ. මේ මිනිස්සයා මෙතෙන්ට යනකොට බුදුරජාණන් වහන්සේ පින්නතුනි බණ කියනවා. ඒ නිසා කනබොන දෙයට වඩා මේ ධර්මයේසී මීට වඩා හොඳයි කියලා හිත පහදවාගෙන පින්නතුනි අර භාගතුන් වහන්සේ
දේශනා කරපු ධර්මයේ අහලා හරියට දේශනාවේ කියනවා මේ පස්වලින් යට වෙලා ගියපු රන් කාසියක්සේ සුප්පබුද්ධ මේ හදවතේ පින්නතුනි දිලිසෙන මගපල ලැබීමේ භාග්‍ය නැත්තම් නිවන් අවබෝධ කරගන්න තරම් වාසනාව තිබුණා. සුප්පබුද්ධ චතුරාර්ය සත්‍ය අධර්මය අවබෝධ කරගෙන පින්නතුනි එතනදිම සෝවාන් ඵලයටපත් වුණා. සෑම දෙනා විසින්ම පිළිකුල් කරන ලැබපු මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා තථාගත බුදුරජාණන් වහන්සේ ඉදිරියට යන්න අපොහසත් වුණා. නමුත් තථාගතයන් වහන්සේ විහාරයට වැඩම කළාට පස්සේ ඒ තමා ලැබපු ගුණය පිළිබඳව තමා ලැබපු ඵලය පිළිබඳව භාගතුන් වහන්සේට පින්නතුනි සිහිපත් කළා. බලන්නකො එතකොට මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා මෙතෙන්ට ගියේ මෙච්චර සෙනගක් ඉන්න වෙලාවේ කෑමක් මෙතන නැති කියලා. බලනකොට තිබුණු හොඳම දේ තමයි පින්නතුනි බුදුහාමුදුරු ධර්ම දේශනා කිරීම. කෑමත් පැත්තකින් තියලා බඩගින්නත් පැත්තකින් තියලා ඕ පින්නතුනි බණ ඇහුවා. බලන්නකෝ මේ සංසාර ජීවිතයේ පින්නතුනි සමහර වෙලාවට අපිට බඩගින්න නිසා නිවන කොච්චර මග ඇරෙන්නේ නැද්ද? අපි බණ කියන වෙලාවේ බඩගිනේ කියලා අපි එතනින් කී වතාවක් නැකටලා යන්නේ නැද්ද? ඒ නැකටලා ගියපු සෑම වාරයකම පින්නතුනි අපිට අහිමි උනේ වෙන කිසිවක් නෙවෙයි නිවන කියන එක මතක තියාගන්න ඕනේ. බඩගින්න උහුලන්න පුළුවන්. සාගින්න කියන එක උහුලන්න පුළුවන්. තිබහ කියන එක ටිකක් හරි ඉවසන්නට පුළුවන්. නමුත් ඒ ධර්ම දේශනා කරමින් සිටින අතරතුර මට බඩගිනි එහෙම නැත්නම් මට පිපාසයි කියලා නැකටලා ගියපු ආරන්ත වාරවල නිවන මගරිච්ච ස්වභාවයත් පින්නතුනි වාර ගන්න කොච්චරද කියලා අපිට කියන්නට බෑ. ඉතින් මේ ශක්‍ර දේවේන්ද්‍රය පින්නතුනි මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා කෙරෙහි අතිශයින්ම පැහැදීමටපත් වෙලා කියන මම නුඹට ලොකු ධනයක් දෙන්නම් ඔය බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන්න එපයි කිව්වා. මේ මොකක් නැතුව හිටපු අනුන්ගේ ගයක් ගාන ගිහිලා සිඟමන් ඇදලා යන්තම් බඩ පුරවගත්තු මිනිස්සෙක් බුදුහාමුදුරන්ගෙන් බණහලා සෝවාන් ඵලයටපත් වුණාම සක්දේ රජුරු ඇවිල්ලා කියනවා බුදුහාමුදුරු අතහරින්න මම නුඹට ලොකු ධනයක් දෙනවා කිව්වා. ඊට පස්සේ ඇහුවා මේ නුඹ කවුද කියලා ඇහුවා. මම සක්දේව රජුරෝ කිව්වා. මම සක්දේව රජුරෝ කිව්වා. ඊට පස්සේ කිව්වා සුප්පබුද්ධ කියනවා ප්‍රසාදයටපත් වුණු මම භාගතුන් වහන්සේ කෙරෙහි ඇති වුණු ශ්‍රද්ධාව මං කවදාවත් නැති කරගන්නේ නැහැ කිව්වා. එතකොට බලන්නකො පින්නතුනි ඒ ශ්‍රක්කයාටවත් නුපුළුවන් වුණා. ඒ කියන්නේ පුළුවන්කමක් නැති වුණා. ඒ අනුශාසනාව ඇසීමෙන් සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියාගේ ඒ පැහැදීම නැති කරන්න පුළුවන්කමක් නැති වුණා. ඒක කිව්වේ ඉද්ධි ප්‍රාතිහාරයත් නෙවෙයි වටින්නේ ආදේශනා ප්‍රාතිහාරයත් නෙවෙයි වටින්නේ. එහෙනම් මොන ප්‍රාතිහාරයද වටින්නේ? අනුශාසනා ප්‍රාතිහාරය තමයි පින්නතුනි වටින්නේ. ධර්මාසනයක් කියන්නේ හිතක් නිවන්න පුළුවන් තැනක්. හිතක් නිවන්න පුළුවන් තැනක හිතක් කැඩෙන, බිඳෙන, විනාශ වෙන, ඒ වගේම හිත paludu වෙන ස්වභාවයට යමක් කියනව නම් ඒක හොඳ නෑ. ඒ නිසා ඒක හරියට සඳ මඩලෙන් ගිනිගිඩි නිකුත් වෙනවා හා සමානයි. සඳ මඩලෙන් කවදාවත් ගිනිගිඩි නිකුත් වෙන්නේ නැහැනේ පින්නතුනි. ඒ වගේ මතක තියාගන්න ධර්මාසනයක් කියලා කියන්නේ කෙනෙක්ගේ හිතක් නිවන්න පුළුවන් තැනක්. අන්න එබඳු කාර්යයක් කරනකොට තමන් තේරුම් ගන්න ඕනේ මේ හිතක් නිවෙන දේ කියන්නේ හිතක් නිවෙන දේ කියනවා නම් ඒ නිවිච්ච හිතක් ඇති කරගන්න එක තමන්ගේ ඒ ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්න එක තමන්ගේ යුතුයකමක් කියලා පින්නතුනි තමන් හිතන්න ඕනේ කල්පනා කරන්න ඕනේ. එතකොට සුප්පබුද්ධ හැබැයි මේ කුෂ්ඨ රෝගියා පින්නතුනි අන්තිමට එදාම පැටවෙක් තියෙන ගව දෙනක් විසින් ඇනලා ඕ කරුණිය කරලා දෙව්ලොව උප්පත්ති ලැබුවා කියලා දේශනාවේ සඳහන් වෙන්නේ. හැබැයි මේ සිද්ධියටත් එක හේතුවක් තියෙනවා. ඒ කියන්නේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියාට මේ තැතිගත්තු ගව දෙනක් විසින් පින්නතුනි මහපාරදී ඇනලා මරණයටපත් කළා. ඒ වගේම පුක්කුසාති කියන භික්ෂුවත් පින්නතුනි පැවිදි වෙලා උපසම්පදා වෙන්න සිවුරු පාත්‍ර හොයාගෙන යනකොට ඒත් පින්නතුනි අර තතිගත්තු ගවදනක් ඇවිල්ලා ඇනලා මරණයටපත් කළා. මේ යන්නේ කොහටත් නෙවෙයි. යන්නේ පින්නතුනි මේ උපසම්පදා වෙන්න පාත්‍ර සිවුරු හොයන් යන්නේ. දැන් බලන්නකෝ ඒ යන්නේ හොඳ වැඩකට. නමුත් අන්තිමට සිද්ධ වුණේ මහපාරදී හරකෙක් කරලා මරණයටපත් වුණා. මේ විදියට මේ එකම ගවදන තමයි පින්නතුනි තැති අරගෙන මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියත් ඒ වගේම පුක්කුසාතේ කියන භික්ෂුවත් මේ සෑම දිනම ඝාතනය කළේ. ඒකට හේතුවක් තිබුණා. ඒ තමයි ඒ කාලේ ඒ ඇත්තෝ පින්නතුනි හොඳට සල්ලි තිබිච්ච ඇත්තෝ. එතකොට සල්ලි තියෙනකොට පින්නතුනි සල්ලි නොයෙක් දේවල් විසි කරන්න පුළුවන්නේ. හොඳ පැත්තට විසි කරන්නත් පුළුවන්, නරක පැත්තට විසි කරන්නත් පුළුවන්.
නමුත් මේ ඇත්තෝ තමන්ගේ ධනිය විසිකලේ නරක පැත්තට. ඒ කියන්නේ යම්කිසි ඉෂ්ටියකගේ මේ ඇත්තෝ පහස වින්දා. පහස විඳලා ඒ කියන්නේ තමන්ගේ අවශ්‍යතා සියල්ල ඉටු කර ගත්තට පස්සේ කරපු දේ තමයි පින්නතුනි අර මේ ඉෂ්ටිය මේ ඇත්තෝ මරණයටපත් කළා. ඒ මරණයටපත් කරනකොට මේ ඉෂ්ටිය හිතාගත්තා කවදා හෝ දවසක මං නුඹලගෙන් පලිය ගන්නවා. අන්න ඒ කාන්තාව තමයි ගවදනක් හැටියට උප්පත්තිය ලැබලා මේ ජීවිතයේ පින්නතුනි සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියත් ඔය මහපාරදී අනල මරණයටපත් කළේ. ඒ වගේම පුක්කුසාති කියන ඒ භික්ෂුවත් පාත්‍ර සිවුර හොයාගෙන යද්දී මේ තතිගත්තු ඒ ගවදන තමයි ඇල්ලා පින්නතුනි මරණයටපත් කළේ. බලන්නකෝ එතකොට කර්මය කියන එක පින්නතුනි ඇමතිරු අතර හිටියයි කියලා ජනාධිපතිතුමා ගාව හිටියයි කියලා අගමැතිතුමා ගාව හිටියයි කියලා කවදාවත් කර්මයෙන් බේරෙන්න බෑ. හරියට මේ වහුපැටියෙක් අම්මා හොයාගෙන යනවා වගේ දැන් අපි හිතමුකෝ එළදෙන්නු 100ක් ඉන්නවා. එළදෙන්නු 100ක් හිටියත් පින්නතුනි ඒ වහුපැටිය යන්නේ උගේ අම්මා ගාවට විතරයි. වෙනම්මල ගාවට ගිහිල්ලා කිරි බොන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි පිරිසක් මැද්දේ මහා සෙනගක් මැද්දේ හිටියයි කියලා නැත්තම් බලපුලුවන්කාරයත්තු ගාව හිටියයි කියලා කවදාවත් කර්මයෙන් බෙරෙන්න බෑ. කර්මයේ කරපු ගනා ගාවට තමයි පින්නතුනි කර්මයේ සොයාගෙන ඉන්නේ. ඒකත් මතක තියාගන්න ඕනේ. ඒ නිසා තථාගතයන් වහන්සේ බොහොම හොඳට ආනුපුබ්බී කතාව, ඒ කියන්නේ අනුපිළිවෙල කතාව බුදුහාමුදුරු දේශනා කළා. මුලින්ම බුදුහාමුදුරු දානෙන් පටන් අරගෙන සීලෙන් මේ පටන් අරගෙන ඒ වගේම දාන සීල මේ ආදී දේවල් දේශනා කළා. කාමයන්ගේ ආදීනව පින්නතුනි බුදුහාමුදුරු දේශනා කරනවා. කාමයන්ගේ ආදීනව ගැන කෙනෙකුට බුදුහාමුදුරු දේශනා කරන දැන් අපි විඳින සෑම දෙයකම පින්නතුනි ආස්වාදයක් නෑ කියන්නට බෑ. ආස්වාදයක් තියෙනවා. අත්තිබික්කවේ අස්සාදෝ, ඒ කියන්නේ ආස්වාදයක් තියෙනවා. හැබැයි ආස්වාදයේ භුක්ති විඳින්න ඕනේ ආදීනවේ මොකද්ද කියලා පින්නතුනි තේරුම් අරගෙන. නැත්තම් යම්කිසි කෙනෙක් ජාතිය ස්වභාව කොට ඇති කෙනෙක් ආපහු ජාතිය ස්වභාව කොට ඇද්දයක්ම තමයි පින්නතුනි හොයන්නේ. ජරාව ස්වභාව කොට ඇති කෙනෙක් ජරාව ස්වභාව කොට ඇද්දයක්ම තමයි පින්නතුනි හොයන්නේ. එතකොට ජාතිය ස්වභාව කොට ඇති කෙනෙක් ආපහු ඒ දේම හොයනවා කියලා කියන්නේ ආපහු ඒ කුණු ගොඩටම නැත්තම් එතෙන්ටම පින්නතුනි ඒ දුක් සහිත තැනටම වැටෙනවයි කියන එක තමයි පින්නතුනි එතනින් ඒ කියන්නේ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා ආස්වාදයේ තියෙනවා ආදීනවෙත් තියෙනවා. ඊගම තමයි පින්නතුනි නිස්සරණය කියලා කියන්නේ මතක තියාගන්න එයින් මිදීම, නික්මීම. අන්න ඒ බෝසතාණන් වහන්සේ නම් වූ අපේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ පින්නතුනි පැංගෙන්ඩියත් අරගෙන එදා එළියට බැස්සේ ලොකු පුටුවක් ලොකු මාලිගාවක් වන් නෙවෙයි. එදා එළියට බැස්සෙම බුද්ධත්වයට පත් වෙලා මිසක් ආයි මේ මාලිගා පැත්ත පලාතකට එන්නේ නැහැ කියන හැඟීමෙන් තමයි පින්නතුනි එළියට බැස්සේ. අන්න ඒ එළියට බැහැලා අවබෝධ කරගත්තු ධර්මය දේශනා කරනව නම් ආන්න ඒකට කියන්නේ පින්නතුනි අනුශාසනා ප්‍රාතිහාර්ය කියලා. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා තමන් වහන්සේගේ අනුශාසනාව පිළිපදින කෙනෙකුට මහණෙනි තමන්ගේ සිහිය මනාව පිහිටුවා ගත්තොත් සමහර වෙලාවට ඒ පෙර පිනක් තියෙන්න ඕනේ. සතියක් ඇතුළත උනත් පින්නතුනි නිවන් අවබෝධය කරා යන්න පුළුවන්කම තියෙනවා. ඔය පින්නතුන්ට මතක ඇති මෝනීය වත නැත්නම් මෝනීය ප්‍රතිපදාව සම්පූර්ණ කරපු බුද්ධ කාලේ හිටපු මේ නාලක සාමින් වහන්සේ. ඒ කියන්නේ මෝනීය වත සම්පූර්ණ කරන භික්ෂුවට පින්නතුනි මේ ශාසනයෙන් හැම දෙයක්ම ලැබෙන්නේ එක වතාවයි. දෙවතාවක් කවදාවත් ලැබෙන්නේ නැහැ. දැන් බුදුහාමුදුරන්ගෙන් බණ ඇහුවොත් ඒ බුදුහාමුදුරන්ගෙන් බණ අහන පළවෙනි දවසත් අවසාන දවසත් එදාමයි. ආයේ කවදාවත් බුදුහාමුදුරන්ගෙන් ඒ භික්ෂුවට බණක් අහන්න හම්බෙන්නේ නැහැ. ඒක මෝනීය වත, මෝනීය ප්‍රතිපදාව. ඒක සමාදන් වෙලානේ. ඊළඟට එක ගහකට භාවනා කළොත් ඒ ගහයට භාවනා කරන්න පුළුවන් එක දවසයි. එක ගහකට දවස් දෙකක් භාවනා කරන්න බෑ. කවුරුත් එළවන්නේ නැහැ. නමුත් ඒ භික්ෂුව එක සමාදන් වෙලා. ඊළඟට එක ගමකට පින්ඩපාතේ වැඩියොත් ඒ ගමේ ඉන්න පුළුවන් පින්නතුන එක දවසයි. එක ගමේ දවස් දෙකක් ඒ භික්ෂුව ඉන්නේ නැහැ. එතකොට ගමන යන ලේසිනේ. ඒ කියන්නේ ඒ භික්ෂුව දන්නවා අනිත් එක ඒ භික්ෂුවට ලැබුණු මහාන වෙච්ච දවසේ ලැබුණු පාත්‍රයේම තමයි පින්නතුනි පිරිනිමන් පාන කොටත් අතේ තියෙන්න ඕනේ. පාත්‍ර දෙක තුන පාවිච්චි කරන්න බෑ. ඒ මෝනීයවත් සමාදන් වෙච්ච භික්ෂුවට. එතකොට ඇයි මෙහෙම කියන්නේ? මෙහෙම කියන්නේ හැමදේම ලැබෙන්නේ මේ සම්බුද්ධ ශාසනය එක වතාවයි කියන්නේ. දැන් ඒ භික්ෂුව දන්නවා බුදුහාමුදුරන්ගෙන් බණක් අහනවා නම් මම මේ බණ ටික හොඳට අහගන්න ඕනේ. මොකද ආයි කවදාවත් මට බුදුහාමුදුරන්ගෙන් බණක් අහන්න හම්බෙන්නේ නැහැ.
මට මේ ලැබුණු පාත්‍රය මම පරිස්සම් කරගන්න ඕනේ. මොකද ආයි පාත්‍රයක් මට හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ නැතුව නෙවෙයි ඒ වත සමාදන් වෙලානේ. අන්න ඒ වගේ. එතකොට දැන් ගමකට පිණ්ඩපාතේ වැඩියත් ඒ මිනිස්සු ඒ භික්ෂුවත් එක්ක වැඩි ඇහිහොදෙන්කම් පාන්නේ නැහැ. හේතුව තමයි මිනිස්සු දන්නවා භික්ෂුවත් එක්ක හිතවත් වුණාට වැඩක් නැහැ. හෙට භික්ෂුව මේ ගමේ නැහැ. භික්ෂුවක් දන්නවා මේ ගමේ මිනිසුත් එක්ක වැඩි හිතවත්කම් පෑවට වැඩක් නැහැ. මොකද මම හෙට මේ ගමේ නැහැ. අන්න එතකොට භික්ෂුව මිනිස්සු කරේ ඇලෙන්නෙත් නැහැ. මිනිස්සු භික්ෂුව කරේ ඇලෙන්නෙත් නැහැ. එතකොට ඒ භික්ෂුවට ඒ ගමන යන්න පින්නතුනි හරිම ලේසියි. මේ විදියට මෝනීය වත මෝනීය ප්‍රතිපදාව මනාව සම්පූර්ණ කර භික්ෂුවකට බුදුහාමුදුරු දේශනා කළා මේ මාස 7ක් යනකොට පින්නතුනි අරිහත්ත්වයට පත් වෙන තරම් වාසනාව තියෙනවා කියලා. අන්න එතකොට තේරුම් ගන්න ඕනේ ඒ සියලු දේ කරන්න පුළුවන්කම තියෙන්නේ ඒ කුමක් නිසාද? අනුශාසනාව නිසා. නැතු මතක තියාගන්න ඉද්ධි ප්‍රාතිහාර්ය දක්වන්න පුළුවන්. ආදේශනා ප්‍රාතිහාර්ය දක්වන්න පුළුවන්. නමුත් පින්නතුනි ඒවා ස්ථිර පැහැදීමක් ඇති දේවල් නෙවෙයි. කෙටියෙන්ම කියන්නේ බණක් කියලා කෙනෙක් නිවන්ට පුළුවන් නම් ආන්න ඒක තමයි අනුශාසනා ප්‍රාතිහාර්ය. මේ ප්‍රාතිහාර්ය තුනෙන් වටිනාම උතුම් ප්‍රාතිහාර්ය තමයි අනුශාසනා ප්‍රාතිහාර්ය කියලා කියන්නේ. අනිත් එක දැන් මෙතන සත්තා දේව මනුස්සානං ගුණේනේ. දේව කියන්නේ දෙවියන්ට, මනුස්සානං මිනිසුන්ට, දෙවියන්ට මිනිසුන්ට සත්තා කියලා කියන්නේ පින්නතුනි මේ සාස්තුන් වහන්සේ. සත්තා කියලා කියන්නේ සාස්තුන් වහන්සේ. එතකොට තථාගත බුදුරජාණන් වහන්සේ දුප්පත් මිනිහට බණ කිව්වත්, පොහොසත් මිනිහට බණ කිව්වත් එකම කරුණාවයි, එකම මෛත්‍රියයි. ආයි මේ බුදුහාඳුරන්ගේ සිත් දෙකක් නැහැනේ පින්නතුනි. ඒ නිසා එක අවතාවකදී පින්නතුන්ට මතක ඇති තථාගත බුදුරජාණන් වහන්සේ අර භාරද්වාජ කියන බ්‍රාහ්මණයා ගෙදරට බුදුහාමුදුරුව පිණ්ඩපාතේ වැඩම කරපු වෙලාවේ මේ මිනිස්සු හරියට බුදුහාමුදුරන්ට බැන්නා. බුදුහාරකෝ I think ඔය බැනපු කිසි දෙයක් මට අයිතිත් නැහැ. මම ඔය කේන්තියක් ගැන දන්නෙත් නැහැ, ක්‍රෝධයක් ගැන දන්නෙත් නැහැ. ඒ මොකද ක්‍රෝධය කියන එක මම ප්‍රහාණයටපත් කළා නිසා මට අයිති නැහැ. ඕන ඔබම තියාගන්න කිව්වා. දවසක් උදායි කියන බ්‍රාහ්මණයා ගෙදර බුදුහාමුදුරුව පුන පුනා පිණ්ඩපාතේ වැඩි. ඒක නැවත නැවත පිණ්ඩපාතේ වැඩියා. මේ බමුණා මේ පුන මගේ ගෙදරට මෙන්නේයි කියලා බුදුහාමුදුරන්ට බැන්නා. භාගතුන් වහන්සේ මේ පුන කියන වචනේ අරගෙන බණක් කිව්වා. අනුශාසනාවක් කළා. මොකද්ද කිව්වේ? බ්‍රාහ්මණය මෝඩ මිනිස්සු කියන જાතිය පුනම මව් කුසේම උපදිනවයි කිව්වා. ඥානවන්ත මිනිස්සු පුනම හොඳට පින් කරලා දිවිලෝ ගිහිලා උප්පත්ති ලැබනවයි කිව්වා. ඒ වගේම ගෝවියෝ කියන જાතිය පුන වපුරනවා. වපුරුවට පස්සේ දාන්නේ රටට ලැබෙනවා. පුනම රටට ලැබෙනවා. වැස්ස කියන එක පුන වහිනවා. ගෝවියෝ කියන જાතිය පුන වපුරනවා. මේ විදිහට මේ පුන කියන වචනේ අරගෙන බුදුහාමුදුරු ධර්ම දේශනාවක් කළා. ඒ අනුශාසනාවෙන් පස්සේ උදායි කියන බ්‍රාහ්මණය අඬ බලන්නකො පින්නතුනේ. එතනත් අනුශාසනාවනේ. ඒ කියන්නේ ප්‍රාතිහාරයක් දැක්වුවා කියලා මිනිස්සු මෙන්න මේ වගේ දේවල් කර නැත්තොත් මේ ලෝකෙ ඉන්නවයි කියන මතයකට එන්න පුළුවන්. නමුත් අනුශාසනාව තුළ එහෙම නෙවෙයි පින්නතුනේ. අනුශාසනාව තුළ ඒ මේ ලෝකේ අනුශාසනන් නොඑක අනුශාසනා කරනවනේ. හැබැයි මේ මොන අනුශාසනාව කළත් ඒ ජාති ජරා ව්‍යාධි මරණ නිදහස් වෙන්නට බෑ. නමුත් ඒ ජාති ජරා ව්‍යාධි මරණ නිදහස් වෙන්න පුළුවන් අනුශාසනාවක් කළා නම් කලේ ඒ තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ විතරයි. අර පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ අර සඳුන් පාත්‍රයේ ගත්තු වෙලාවේ රජ්ජුරුව ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා, බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේට ප්‍රාතිහාර්ය පාන්න හොඳයි. මේ ශ්‍රාවකයෝ ප්‍රාතිහාර්ය පෑවන් තමයි හොඳ නැත්තේ කියලා. බුදුහාර බොහොම ලස්සනට රජතුමනි මතක තියාගන්න ඔබට අඹවත්තක් තියෙනවනේ. අඹවත්තක් බුදුහානේ මට අඹවත්තක් තියෙනවා. හරි. ඔබේ අඹවත්තේ අඹ කඩන්න ඔබට අයිතිය තියෙනවද? මට අයිතිය තියෙනවා. හරි. එතකොට පිට මිනිස්සු අඹවත්තේ අඹ කඩනකොට නුඹ නීතියක් පනවනවා පිට මිනිස්සුන්ට මෙහි අඹ කැඩීම තහනම්. පිට මිනිස්සුන්ට මෙහි අඹ කැඩීම තහනම්. එතකොට ඔබට අඹ කඩන තහනම්ද? බුදුහානේ මට තහනමක් නැහැ. පිට මිනිස්සුන්ට තහනම තියෙන්නේ. ඒ වගේ බුදුහාඳුර වදාලා මේ ශාසනය මගේ. වරදවා තේරුම් ගන්න මගේ කිව්වට මේ රජතුමනි මේ ශාසනය මගේ. මේ මගේ ශාසනයේ ප්‍රාතිහාර්ය මටයි තියෙනවා. නමුත් ශ්‍රාවකයන්ට ප්‍රාතිහාර්ය පාන්න අයිතිය නැහැ. මොකද ඒ කියන්නේ ප්‍රාතිහාර්ය පාලා පින්නතුනේ මේ ලෝකෙ මිනිස්සු පහදවන්නට පුළුවන්. බැරි කමක් නෙවෙයි. නමුත් ඒක ස්ථිර පැහැදීමක් බවට කවදාවත් පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ වගේ විද්‍යාවන් මේ වගේ හැකියාවන් තියෙන ඇත්තොත් මේ ලෝකෙ ඉන්නවානේ කියන මතයකට මිනිස්සු පින්නතු එන්නට පුළුවන්.
ඔය නිග්‍රෝධ පරිබ්‍රාජකයේ කතාව තියෙනවා පින්නතුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර මේ ගිජ්ජකූට පර්වතයේ වැඩ වාසය කරනකොට උදුම්බරික කියලා පරිබ්‍රාජකෙක් 300ක් පරිබ්‍රාජක පිරිසට පින්නතුනි මේ නායකයෙක් බවට පත් වෙලා හිටියා. ඉතින් මෙතනට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වුණු සන්ධාන කියන අනාගාමී වෙච්ච උපාසක මහත්තයෙක් පින්නතුනි රජගහනුන් නික්මලා යනකොට මෝ කල්පනා කළා තථාගත බුදුරජාණන් වහන්සේ වෙත යන්න තව කාලය තියෙනවා. ඒ නිසා මේ නිග්‍රෝධ පරිබ්‍රාජකයාගේ ආරාමයට එහෙම නැත්නම් මේ අසපුවට ගියොත් හොඳයි කියලා ඔහු හිත ගියා. යනකොට පින්නතුනි ඔහු මේ තිරස්චීන කතා, මේ කියන්නේ නොගැලපෙන කතා තමයි කතා කර හිටියේ. ඉතින් කොහොම හරි මේ උදුම්බරික පරිබ්‍රාජකයා තමන්ගේ පිරිස නිස්සද්ද කරගෙන කියනවා ඔය සන්ධාන ගෘහපතිතුමා වේදසිපාසු කෙනෙකුත් නෙවෙයි, එසේ මෙසේ කෙනෙකුත් නෙවෙයි, ඔය තථාගත බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ඔය. එහෙම කියලා පින්නතුනි තමන්ගේ නිස්සද්ද කරගත් තමන්ගේ පිරිස. ඉතින් කෙසේ වේවා පින්නතුනි එතකොට මේ සන්ධාන ගෘහපතියා මේ ඇත්තු ගණන් ගත්තේ නැහැ. ඒ කියන්නේ පරිබ්‍රාජකයෝ ගණන් ගත්තේ නැහැ. ඉතින් මේ උදුම්බරික පරිබ්‍රාජක යහනවා සන්ධාන ගෘහපතියකින් භාගතුන් වහන්සේ මොනතරම් ධර්මයක් දේශනා කරනවද කියලා. ඊට පස්සේ මොහු කිව්වා තථාගත බුදුරජාණන් වහන්සේ ශූන්‍යාගාරවල විසීමෙන් නැත්තම් විවේක සුවයෙන් තථාගතයන් වහන්සේ කටයුතු කරනවා කියලා. මේකට කේන්ති ගියා කාටද? උදුම්බරික පරිබ්‍රාජකයට. ඔබේ ඔය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හරියට මේ ඇසක් කන්දුණු ගවයෙක් වගේ කිව්වා. එතකොට ඇහැක් කන්දුණු ගවයෙකුට පින්නතුනි තැන් වල කැලෑබේ ගියත් පින්නතුනි අර ගහේ වදිනවා මේ ගහේ වදිනවා අන පැටලෙනවා මේ වගේ මහා ගොඩක් කරදර වෙනවනේ. අන්න ඒ කතාවන්නේ කිව්වේ. ඉතින් කෙසේ වුණා පින්නතුනි එදා මේ සන්ධාන ගෘහපතිතුමා මේ නිග්‍රෝධ පරිබ්‍රාජකයා අතර ඇති වුණු මේ කතාව බුදුහාමුදුරු දිබ්බ සෝත, ඒ කියන්නේ දිව කනින් භාගතුන් වහන්සේ මේක අහගෙන හිටියා. කෙසේ හෝ වේවා අන්තිමට පින්නතුනි මේ උදුම්බරික මෙතන මේ පරිබ්‍රාජකයා තථාගත බුදුරජාන් වහන්සේගෙන් අනුශාසනාවක් අහලා ධර්මය අහලා පින්නතුනි අන්න එතනත් පින්නතුනි අනුශාසනාවනේ. ඒකයි කිව්වේ මේ අනුශාසනාව තමයි පින්නතුනි වටින්නේ. එතකොට රහතන් වහන්සේ මේ අනුන්ගේ සිද්දැනගෙන ධර්ම දේශනා කළත් පින්නතුනි ඒ හැකියාවන් අනුව නමුත් තථාගත බුදුරජාන් වහන්සේට තමයි මනාව ඒ සිත දැකලා පින්නතුනි ඒ අවශ්‍ය කරන කමටහන දෙන්න පුළුවන්කම තියෙන්නේ. දැන් මතකනේ චුල්ලපන්තක හඳුරු මහාපන්තක හඳුරු. දැන් මහාපන්තක හඳුරු කියන්නේ අයියා, චුල්ලපන්තක හඳුරු කියන්නේ මල්ලි. එතකොට මල්ලි චුල්ලපන්තක සාර මාසයක් යනකම් පින්නතුනි ගාතාවක් දුන්න අයියා පාඩම් කරගන්නේ කියලා. මාස 4ක් යනකම් මේ ගාථා පාඩම් කරන්න බැරි වුණා. එතකොට සිවුරවල යන්න හැදුවනේ. සිවුරවල යන්න හදනකොට චුල්ලපන්තක හඳුරුවන්ට මගදී හම්බෙනවා බුදුහාමුදුරුවෝ. චුල්ලපන්තක කොහෙද යන්නේ? බුදුහානේ සිවුරවල යනවා. ඇයි සිරුරල ඉන්නේ? මට අයියා ගාතාවක් දුන්න පාඩම් කරන්නයි කියලා මට පාඩම් කරගන්න බෑ මාස 4ක් යනවා. පද 4යි තියෙන්නේ ගාතාවක. ඒක පාඩම් හිටින්නේ නෑනේ. වෙන මොකක්ක නිසානේ මේකත් පින්නතුනි මහා අකුසලයක්. ඒ කියන්නේ චුල්ලපන්තක හාමුදුරුවෝ එක ආත්මික ගුරුවරයෙක්. එතකොට ඉගෙන ගන්න බැරි ළමයින්ට මේ ගුරුවරයා කවටකම් කරනවා. ඒව හොඳ නෑ. අන්න ඒ ගුරුවරයෙක් වෙලත් ඉගෙන ගන්න බැරි ළමයින්ට කවටකම් කළා. එදා ගුරුවරයා අද බුදුහාමුදුරන්ගේ බුද්ධ ශාසනය ඉපදෙලා මහාන වෙලා මේ මාස 4ක් යනකම් ගාතාවක් පාඩම් කරගන්න බෑ. අන්න එතකොට දැන් මෙහෙම යන්න හදනවනේ සිරුරල. බුදුහාරු කොහෙද යන්නේ? සිරුරල යනවා. බුදුහාරු නියම කමටහන දුන්නනේ. අන්න නියම කමටහන දුන්නා. මේ කිව්වේ තථාගත බුදුරජාණන් වහන්සේ වෙලාවේ නියමනුශාසනා පින්නතුනි කළා. ඒ නිසා අද මේ ඉගෙන ගත්තේ තථාගත බුදුරජාණන් වහන්සේගේ සත්තා දේව මනුස්සානං කියන පින්නතුනි බුදු ගුණය. එතකොට දේව කියන්නේ දෙවියන්ට, මනුස්සානං කියන්නේ මිනිසුන්ට, සත්තා කියලා කියන්නේ ශාස්ත්‍රඥ වහන්සේ. දෙවි මිනිසුන්ට ශාස්ත්‍රඥ වහන්සේ වන නිසා තමයි බුදුහාමුදුරන්ට කියන්නේ සත්තා දේව මනුස්සානං කියලා. නමුත් තථාගතයන් වහන්සේ කවුද කියලා හඳුන ගන්න අපි මුලින් මතක් කළා වගේ ශ්‍රද්ධාවන්තයෙකුට බුදු ගුණ ගොඩක් ඕනේ නැහැ. එක බුදු ගුණයකින් තථාගතයන් වහන්සේ කවුද කියලා හඳුන ගන්න පින්නතුනි පුළුවන්කම තියෙනවා. අද මේ දේශනාව සත්තා දේව මනුස්සානං බුදු ගුණය මූලික කරගෙන දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහල කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැමදෙනාට මුතුම් වූ අමා මහ නිර්වාණ භෝධේම සාක්ෂාත් වේවායි සාදු 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 කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ පොල්ගස්සෝ විට
හල්පිට පදිංචි හේමා විජේගුණවර්ධන මහත්මිය විසින් සදැහැති දායකත්වයේ භාරගෙන කටයුතු කරනවා. මීට වසර 3කට පෙර පරලෝව සැපත් මෑණියන් වන බී.එල්. ගුණරත්න මණිකේ මහත්මනියගේ සහ වසර 46කට පෙර පරලෝව සැපත් පියාණන් වන ඒ.කේ. පොඩි අප්පුහාමි මහත්මයාගේ සසර ගමන සුවපත් වේවා. නිර්වාණාභෝධයේ පිණිස මේ උතුම් ධර්ම දේශනාව ඉවහල් වේවා. මේ පල්ලව සැපත්වන්ට යෙදුණු ඒ සිහි කටයුතු සියලු ඥාතීන්ටත් එවාගේම පරලෝව සැපත් හෙන්ද්‍රික් විජේගුණවර්ධන මාමණ්ඩිය, මැගිනෝනා විජේගුණවර්ධන නැන්දනිය, පත්මා අල්ගොඩ සොහොයුරිය, ඒ.කේ. සෙනෙවිරත්න සොහොයුරා, දමිත් ප්‍රියංකර බෑනනුවන් සහ පරලෝව සැපත් දෙපාර්ශ්වයේම සියලු සංසාරගත ඥාතීන්ටත් මේ උතුම් පුණ්‍ය කුසලයේ අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ගේ සසර ජීවිත පරලොව ජීවිත සුවපත් වේවා. නිවනින්ම නිවී සැනසෙත්වායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අපේ හේමා විජේගුණවර්ධන මෑණියන් ඇතුළු පවුලේ දූ දරුවන්ට සෑම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. චිරජීවනයේ සැලසේවා. කායික මානසික සුවතාවයත් ලැබේවා. දිගාසිරි සම්පත්තියත් ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මේ ප්‍රඥා නාලිකාව ඔස්සේ අද ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ මේ උතුම් කුණ්‍ය කුසලයේ බලයෙන් සෑම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාභෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ද්වේෂක්ඛයෝ නිබ්බානං